වස්සාන ධර්ම දේශනා. දැන් සාමාන්‍යයෙන් ඡන්ද කියන වචනේ විවිධ තැන්වලට විවිධ විදියට භාවිත කරනවා. දේශපාලනික වශයෙන් ඡන්ද දෙන්න යනවා කියලා කියන්නේ ඒ කැමැත්ත පළ කරන්න යනවා කියන එකයි. ඊළඟට තවත් තැනක බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය ඡන්ද කියන දේම ඡන්දා ගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති. ඡන්දයෙන් අගති වීම පාප කර්ම කරන්න ප්‍රධාන හේතුවක්. ආසාව, කැමැත්ත. එතකොට දැන් මේ 이르දි පාදවලට අනුව ඡන්දය කියලා කියන්නේ මොන ඡන්දයක්ද, මොකකට ආසාවක්ද? අර සඳහන් කරපු නිවන සලසා ගැනීම පිණිස චිත්තචෛතසික රූප නිබ්බාන කියන සතර පරමාර්ථ ධර්ම තේරුම් ගැනීමේ ආසාව, උවමනාව, ඊළඟට දුක දුක හැටියට තේරුම් ගැනීමේ ආසාව, ප්‍රහීන කළ යුතු තණ්හාව ප්‍රහීන කළ යුතුයි කියන ආසාව, සලසාගත යුතු නිවන සලසා ගත යුතුයි කියන ආසාව, වැඩිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි කියන ආසාව, අන්න ඒ ආසාව, අන්න ඒ කැමැත, අන්න ඒ ඡන්දය තමයි මේ 이르දිපාද තුලදී ඡන්දිද්දිපාද කියලා හඳුන්වන්නේ. එතකොට ඒකට කැමැත්ත තියෙන්න ඕන. ඇස පිනවන්න කැමති කෙනා ඒ පැත්තෙන් යනවා. කන පිනවන්න කැමති කෙනා ඒ පැත්තෙන් යනවා. හැබැයි ඒ ඡන්ද පිළිබඳව කල්පනා කරනකොට ඒ ඡන්දය ඔය පංචකාමයන් පිනවීම පිණිස තියෙන ඡන්දය කවදාකවත් අවසන් වීමක් වෙන්නේ නැහැ. ඒ කැමැත්ත පස්සේ දුවන තරමටම සිද්ධ වෙන්නේ දුක උරුම වෙන එක. ඇස පිනවන එකේ අවසානයේ තියෙන දුක, කන පිනවන එකේ අවසානයේ තියෙන දුක. එතකොට ඔය ආසාවල් කැමැත්ත කියලා අපි මේ අනිකුත් අංශවලදී යන කැමැත්ත තුල ඡන්දය තුල තියෙන්නේ දුකක් ඇති කර ගැනීම. හැබැයි මේ ඡන්දය ඒ ඡන්දයත් එක්ක සමාන කරන්න, ලං කරන්න, මිශ්‍ර කරන්න බෑ. අපි දන්නවා සමහර මිනිස්සු කියනවා හාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ ඡන්දය නැති කරන්නනේ කියලා තියෙන්නේ. ඇලීම බැඳීම නැති කරන්න කියලානේ තියෙන්නේ. ඔය නිවනටත් ඉතින් තියෙන්නේ ඇලීමක්නේ බැඳීමක්නේ. ඒ නිවනට තියෙන ඇලීම බැඳීමත් හොඳ නෑනේ කියලා කියනවා. හොඳට මතක තියාගන්න, නිවනට ඇලීම නිවනට හේතුවයි. නිවනට බැඳීම නිවනට හේතුවයි. එතකොට කැමැත්ත කියන එක නැතුව ඒ තැනට යන්න බෑ. Taman බලාපොරොත්තු වන දේවල් තියෙන්න පුළුවන්. ඒ තැන්වලට යන්න කැමැත්ත කියන එක තියෙන්න ඕන. එතකොට නිවන් දකින්නත් කැමැත්ත කියන එක තියෙන්න ඕන. මහාන වෙන්නත් කැමැත්ත කියන එක තියෙන්න ඕන. මහානකම තුල රැඳී ඉන්නත් කැමැත්ත කියන එක තියෙන්න ඕන. ඡන්දය තියෙන්න ඕන. එතකොට මේ ඡන්දය කියන එක පටලව ගන්න එපා. නිවැරදි තැනට ඇති කරගන්න ඡන්දය නිවැරදි ප්‍රතිඵල ඔබට ගෙනල්ලා දෙනවා. ඒ ආශාවල් තියෙන්න ඕන. ඒ ආශාවල් ප්‍රගුණ කරන්න ඕන. එතකොට මේ මොන ආශාවල්ද කියන්නේ? අර කියපු 이르දීන් ලබා ගැනීමේ ආශාව. නිවන සලසා ගැනීමේ කැමැත්ත. තමන්ගේ හිත තුළ ඔන්න ඔය නිවන සලසා ගන්නවා කියන කැමැත්ත ඇති කරගන්න පුළුවන් නම් ඒ කැමැත්තම තමන්ව නිවනට ගෙන යන්න ලොකු ශක්තියක් බවට පත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඉතාලියේ පදිංචි පී රෝහිණී මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණු වන්නේ මීට වසර 24කට පෙර පරලෝසපත් ජී.ජී. සෝමාවතී මෑණියන්ටත් මීට වසර 9කට පෙර පරලෝසපත් පී ෆ්‍රැන්සිස් පියාණන්ටත් වසර 28කට පෙර පරලෝසපත් පී සරත් මල්ලීටත් රෝහිණී මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයාගේ මියගිය දෙමාපියන් ඇතුළු නමින් පරලෝසපත් සියලුම දෙනාට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ ඉද්ධිපාදා චන්දිද්ධිපාදෝ විරිද්ධිපාදෝ චිත්තිද්ධිපාදෝ විමංසිද්ධිපාදෝති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන දායකත්ව ධර්මදේශනා මාලාවේ අද දවසට මේ මොහොතට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දානමය පින්කම සම්පූර්ණත්වයට පත් කරන්නේ බොහෝ දෙනෙකුට හිතසුව පිණිස මේ ධර්මානුශාසනාවේ සැදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඉතාලියේ පදිංචිව සිටින පී රෝහිණී මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තරම් අපට මේ ලෝකයේ යථාර්ථය පිළිබඳව උගන්වන පැහැදිලි කරන දර්ශනයක් ලෝකේ ඇත්තේ නැහැ. මේ ලෝකයේ ආගම් බොහෝමයක් තියෙනවා. මේ හැම ආගමකම වගේ දිව්‍ය ලෝක පිළිබඳව අපාය පිළිබඳව කතා කරනවා. නමුත් කිසිම ආගමක කතා නොකරන නිවන පිළිබඳව කතා කරන එකම දර්ශනය බවට පත්වෙන්නේ බුද්ධ දර්ශනයයි. අන්න ඒ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා අප විසින් කොයි විදියටද කටයුතු කළ යුතු වෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස අප විසින් ගොඩනගාගත යුතු ප්‍රගුණ කළ යුතු කාරණා කිහිපයක් පිළිබඳව ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට අපි සජ්ජායනා කළේ සතර 이르දිපාද පිළිබඳව අන්තර්ගත පාලි පාඨයක්. බුදුහාමුදුරුවෝ දේශනා කළා, මහණෙනි, 이르දිපාද හතරක් තියෙනවා. චන්දිද්ධිපාද, විරිද්ධිපාද, චිත්තිද්ධිපාද, වීමංසිද්ධිපාද කියලා. දැන් මෙන්න මේ 이르දිපාද හතර පිළිබඳව තමයි මේ කාලයට ගැලපෙන විදියට යම්කිසි අදහසක් ගොඩනගන්න පුළුවන් වෙන විදියට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. 이르දිපාද කියලා කියනකොට ඒ වචන පිළිබඳව අපි පළවෙනියට සාකච්ඡා කරන්න ඕන. 이르දියක් කියලා කියන්නේ මොකකටද? 이르දියක් කියලා කියන්නේ යම්කිසි දෙයක සිදුවීමකට, සිද්ධියකට 이르දිය කියලා කියනවා. එතකොට මොන වගේ සිද්ධිද, මොන වගේ සිදුවීම්ද? අපේ සමාජය දිහා බලනකොට, මේ පරිසරය දිහා බලනකොට විවිධ සිදුවීම් තියෙනවා. එක පැත්තකින් කල්පනා කරනකොට ගස්ගල් පර්වත වගේ අජීවී වස්තු එක තැනක පැවතිලා එතැනම විනාශයට පත් වෙලා යනවා. ඒ ගස්ගල් පර්වතත් එක්ක කල්පනා කරනකොට සත්වයන්ට ඇවිදින්න පුළුවන් හැකියාව, ගමන් කරන්න පුළුවන් හැකියාව පිළිබඳව කල්පනා කරනකොට අන්න ඒකත්
이르දියක් හැටියට තමයි හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට පින්වත්නි ඇවිදින්න පුළුවන් ගමන් කරන්න පුළුවන් සත්වයන් අතරේ යම්කිසි සත්ව කොට්ටාසයකට තමන්ගේ අදහස් අන් අයත් එක්ක හුවමාරු කරගන්න කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් අන්න ඒ කතා කරන්න පුළුවන් හැකියාවත් 이르දි ගණයට තමයි වැටෙන්නේ. ඒ වගේම තමයි තවත් සමහර පිරිසකට ඇහෙන්නේ නැහැ, තවත් පිරිසකට ඇහෙනවා. ඒ ඇහෙන එකත් 이르දියක්. එතකොට විවිධ වස්තුන් පිළිබඳව කල්පනා කරනකොට, පුද්ගලයෝ පිළිබඳව කල්පනා කරනකොට, සත්වයෝ පිළිබඳව කල්පනා කරනකොට කෙනෙකුට කරන්න බැරි දෙයක් තව කෙනෙකුට කරන්න පුළුවන් නම්, පිරිසකට කරන්න බැරි දෙයක් තවත් පිරිසකට කරන්න පුළුවන් නම් ඒ කරන්න පුළුවන්කම 이르දි හැටියට කතා කරන්න පුළුවන්. හැබැයි මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු සාමාන්‍යයෙන් මේ ලෝකේ පිළිගත්ත අදහස ඒ ඇවිදින්න පුළුවන් හැකියාව, කතා කරන්න පුළුවන් හැකියාව අපි 이르දි කියන වචනයට යටත් කරන්නේ නැහැ. අපි කවදාකවත් ඇවිදගෙන යනකොට මම මේ 이르දියක් පානවා කියලා කියන්නේ නැහැ. කතා කරනකොට අපි මේ 이르දියක් පානවා කියලා කියන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් සමාජය තුළ 이르දියක් හැටියට පිළිගන්නේ නැහැ. අපේ සමාජය තුළ 이르දි හැටියට පිළි අරගන්නේ යම්කිසි සත්වයකට හිත දියුණු කරලා අහසේ ගොඩබිමේ වගේ ඇවිදගෙන යන්න පුළුවන්කමක් තියෙනවා නම් අන්න ඒක අපි 이르දියක් හැටියට හඳුන්වනවා, ප්‍රාතිහාර්යයක්. ජලයේ ඇවිදගෙන යන්න පුළුවන් නම්, නොපෙනී යන්න පුළුවන් නම්, ගොඩබිමේ පිහිනගෙන යන්න පුළුවන් නම් අන්න ඒ වගේ විශේෂ හැකියාවන් තියෙනවා නම් අන්න ඒ හැකියාවන් වලට තමයි මේ ලෝකෙ මිනිස්සු 이르දි කියලා පාවිච්චි කරන්නේ. අන්න ඒව තමයි 이르දි ප්‍රාතිහාර. එතකොට දැන් මේ 이르දි පාද පිළිබඳව කතා කරනකොට අපි හොඳට තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි අර කියපු විදියට කෙනෙකුට ඇවිදින්න බෑ, තව කෙනෙකුට ඇවිදින්න පුළුවන්. ඒ ඇවිදින්න පුළුවන් කමත් 이르දියක්. ඊළඟට කෙනෙකුට කතා කරන්න බෑ, තව කෙනෙකුට කතා කරන්න පුළුවන්, ඒකත් 이르දියක්. අන්න ඒ සංකල්පය නෙවෙයි 이르දි පාද වලදී අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ වගේම මේ බුදු දහම තුල උගන්වන 이르දි පාදවලදී ඔය අහසේ ඇවිදගෙන යන්න පුළුවන් හැකියාව, ජලයේ ඇවිදගෙන යන්න පුළුවන් හැකියාව, ඒවත් 이르දි හැටියට ගණන් ගන්නේ නැහැ. බුදුදහමට අනුව, බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ඒවා ලාමක 이르දි. ඒවා අත්පත් කරගන්න නෙවෙයි බුදුදහම තියෙන්නේ. කවුරු හරි හිතනවා නම් බුදුදහම තුලින් අපි කරන්න ඕන අහසේ ඇවිදගෙන යන්න පුළුවන් හැකියාවක් ගොඩනගා ගන්න එකයි කියලා, ඒක සම්පූර්ණයෙන්ම වැරදි. එතනට යන්න නෙවෙයි බුදුදහම තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ඒවා අගය කළේ නැහැ. ඒවා මහ ලොකු වැඩ හැටියට පිළිගත්තේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒ හැකියාවත් දැම්මේ හරියට අර ගස්ගල් පර්වත එක තැනක පවතිනවා, සත්වයෝ ඇවිදගෙන යනවා, සත්වයන්ට ඇවිදින්න පුළුවන් හැකියාවත් 이르දියක් හැටියට කතා කරන්න පුළුවන් වගේ, අන්න ඒ වගේ සාමාන්‍ය ලාමක 이르දි ගණයට තමයි ඒවත් බුදුහාමුදුරුවෝ අන්තර්ගත කළේ. ඒකට හොඳම උපමාව, උදාහරණය තමයි දවසක් බුදුරජාණන් වහන්සේ ගඟකින් එතර වෙන්න බලාගෙන ඉන්නවා තොටිය එනකම්. මේ වෙලාවේදී භික්ෂුන් වහන්සේලාත් සමග බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න වෙලාවේ එක්තරා තාපසයෙක් එතනට එනවා. මේක බොහොම ප්‍රසිද්ධ කතාවක්, කවුරුත් අහලා තියෙන කතාවක්. මේ තාපසවරයා කල්පනා කරනවා මුළු ලෝකෙම පිළිගත්තු මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මේ ගඟින් එතර වෙන්න තොටිය එනකම් බලාගෙන ඉන්නවා. බුදුහාමුදුරුවන්ටත් කරන්න බැරි වැඩක් මට කරන්න පුළුවන් නේ කියලා. මොකද මේ තාපසයා කලේ තමන්ගේ 이르දිය පාවිච්චි කරලා
අර ලාමක 이르දිය පාවිච්චි කරලා ගඟින් ගොඩින් වගේ ඇවිදගෙන ගියා. මේක දැකපු භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා, බුදුහාමුදුරුවනේ බලන්න අර තාපසවරයා මහ උජාරුවට ගියපු විදිය. අනේ බුදුහාමුදුරුවනේ බුදුහාමුදුරුවන්ටත් පුළුවන් ඒ විදියට 이르දියෙන් වඩින්නකෝ මේ 이르දිය භාවිත කරලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා මහණෙනි පොඩ්ඩක් ඉවසලා ඉන්න. අන්න ඒ වෙලාවේ තොටිය ආවා. ආපු තොටියගෙන් බුදුහාමුදුරුව විමසනවා තොටියෝ නුඹ යම්කිසි මිනිස්සෙක් මෙගොඩ ඉඳලා එගොඩට ගෙනියන්න කොච්චර මුදලක් අය කරනවද? බුදුහාමුදුරුවනේ අඩමස්සයි මං අය කරන්නේ. බොහොම සුළු මුදලක්. ඒ වෙලාවේ බුදුහාමුදුරුව තොටියගෙන් ඒ ගාන අහලා භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා මහණෙනි අර තාපසවරයා මහ උජාරුවට පෙන්නපු 이르දියේ වටිනකම තමයි අඩමස්ස. එච්චරයි. ඒ තරම් සුළු 이르දියක් තමයි ඒ පෙන්නුවේ. එතකොට දැන් අපි කල්පනා කරන්න ඕන, අපි තේරුම් ගන්න ඕන බුදුදහමට අනුව මෙන්න මේ උඩින් යනවා කියන එක නොපෙනී යනවා කියන එකත් නෙවෙයි සැබෑම 이르දිය කියලා කියන්නේ. එතකොට බුදුදහම තුල උගන්වන මේ 이르දිපාද, දැන් 이르දිය කියන්නේ මොකද්ද කියලා ගත්තොත් අන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා සැබෑ 이르දි මොනවද කියලා. ඒ කියන්නේ ශාසනික වශයෙන් බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරන්ගේ දේශනාව පිළිගත්තු කෙනෙක් හැටියට අප විසින් ගොඩනගා ගත යුතු 이르දි පහක් ගැන බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. එතකොට ඒ 이르දි අර ලාමක 이르දි නෙවෙයි, ඒ 이르දි බොහොම ප්‍රබල සසරෙන් එතර වීම පිණිස හේතු වන 이르දි. එතකොට දැන් 이르දිපාද පිළිබඳව විග්‍රහ කරනකොට මේ අපි කතා කරන්නේ අර අහසින් යන්න හැකියාවක්වත් නොපෙනී යන්න පුළුවන් හැකියාවක්වත් ගොඩනගා ගැනීම 이르දියක් නෙවෙයි. මෙන්න මේ 이르දි පහ ඇති කර ගැනීමේ මාර්ගය තමයි බුදුහාමුදුරු දේශනා කළේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව බුදු සසුන තුල භාවනාව ප්‍රගුණ කරන යෝගාවචරයා බලාපොරොත්තු විය යුතු 이르දි පහක් තියෙනවා. පළවෙනි 이르දිය තමයි අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි. දෙවෙනි එක තමයි පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි. තුන්වෙනි එක තමයි පහතබ්බේසු ධම්මේසු පහාන සිද්ධි. හතරවෙනි 이르දිය තමයි සච්චිකාතබ්බේසු ධම්මේසු සච්චි කිරියා සිද්ධි. පස්වෙනි 이르දිය තමයි භාවේතබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි. ඔන්න ඔය 이르දි පහ ලබා ගන්න තමයි අපිට මහන්සි වෙන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. දැන් ඔන්න ඔය 이르දි පහ ගැන අපි කතා කරන්න ඕන. අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි. ඒ කියන්නේ දැනගත යුතු දේ දැනගැනීමේ 이르දිය. බුදුහාමුදුරුවෝ අපට දේශනා කළා යම් කිසි කෙනෙක් සතර පරමාර්ථ ධර්ම පිළිබඳව, ඒ කියන්නේ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන, මෙන්න මේ සතර පරමාර්ථ ධර්ම පිළිබඳව හොඳ දැනගැනීමක් ඇති කරගන්නවා නම් අන්න ඒ දැනගැනීමම 이르දියක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඔන්න එහෙනම් අපි ලබන්න ඕන 이르දි උඩින් යන්නවත් නොපෙනී යන්නවත් ඉගිලිලා යන්නවත් නෙවෙයි. අපි ලබන්න ඕන 이르දි බුදුදහමට අනුව ලබන්න ඕන 이르දි තමයි චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන සතර පරමාර්ථ පිළිබඳව හොඳ දැනුමක්, හොඳ අවබෝධයක්. අන්න ඒ දතයුතු දේ දැනගත්තනම් ඒක 이르දියක්. ඒක තමයි අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි කියලා කියන්නේ. එතකොට සතර පරමාර්ථ ධර්ම කියන්නේ මොනවද? බුදුහාමුදුරුවන්ගේ දේශනාව පිළිබඳව කල්පනා කරනකොට මේ බුද්ධ දේශනාව කොටස් දෙකකට බෙදනවා.
සම්මුති දේශනා සහ පරමත්ථ දේශනා කියලා. සම්මුති දේශනාව කියලා කියන්නේ ලෝක සම්මුතිය තුල ඉඳගෙන දේශනා කරපු කාරණා. පරමත්ථ දේශනාව කියලා කියන්නේ ලෝක සම්මුතියෙන් එළියට පැනලා දේශනා කරපු කාරණා. එතකොට සම්මුති දේශනාව අපිට තේරුම් ගන්න පහසුයි. මොකද අපේ සම්මුතිය තුල ඉඳගෙන තමයි බුදුහාමුදුරේ දේශනාවල් සිද්ධ කරලා තියෙන්නේ. හැබැයි පරමත්ත දේශනාව කියලා කියන්නේ අර ලෝක සම්මුතියට එහා ගියපෝ ඉක්මවා ගියපෝ ගැඹුරු දර්ශනය. අන්නේ ගැඹුරු දහම තමයි ඒ පරමත්ත දේශනාව තමයි 84000 ධර්මස්කන්ධේ 42000ක් තුලම තියෙන්නේ. ඒ තමයි අභිධර්මය. එතකොට අභිධර්ම පිටකය අයිති වෙන්නේ මෙන්න මේ ගැඹුරු ධර්මයට. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සම්මුති දේශනා පරමත්ත දේශනා කියන ද්විවිධ දේශනාවල දේශනා විදි දෙකේ පරමත්ත දේශනා කියන කොටසට තමයි අභිධර්මය අයිති වෙන්නේ. එතකොට යම්කිසි පුද්ගලයෙක් මෙන්න මේ ගැඹුරු කාරණාව එහෙම නැත්නම් අභිධර්මය පරමත්ත දේශනාව ඒ පරමත්ත දේශනාව තුළ අන්තර්ගත වන කාරණා තමයි අර චිත්තචෛතසික රූප නිබ්බාන කියලා කියන්නේ. තත්ත්වුත්තාබි ධම්මත්ත චතුදා පරමත්තතෝ චිත්තං චේතසිකං රූපං නිබ්බානමීති සබ්බදා. චිත්තචෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්ම හතර පිළිබඳව ඒ කියන්නේ ගැඹුරුම විග්‍රහය. සම්මුති ලෝකයේ තිබෙන සත්‍යයට එහා ගියපු පරමාර්ථ සත්‍ය පිළිබඳව දැන ගැනීම තමයි මෙතන 이르දිය කියලා කියන්නේ. එතකොට අපිට පෙනෙන දේ ලෝක සම්මුතිය තුල දකින දේහි ඇතුලේ තිබෙන ගැඹුරු ස්වභාවය. ඒක තමයි යථා ස්වභාවය. අපි මිනිසුන්ට විවිධ නම් භාවිතා කරනවා. ඒ නම් වශයෙන් භාවිතා කරන ඒවා සම්මුති සත්‍ය. පරමත්ත සත්‍ය ගැන කල්පනා කළොත් අර නම් භාවිතා කරපු කෙනාගේ යථා ස්වභාවය එළියට ගන්නවා. එතකොට නමක් පාවිච්චි කරන්න බෑ. ඒකට ගන්න පුළුවන් එකම නම තමයි පංචස්කන්ධය කියන නම. ඒක ගැඹුරුයි. එතකොට අපිට පෙනෙන දේ තුල තියෙන ගැඹුර තමයි පරමත්ත දේශනාව කියලා කියන්නේ. ඔක තවත් පහසු වෙන්න උදාහරණයක් ගන්න පුළුවන්. හරියට පෙරහැරක ගිනි බෝල කරකවනකොට ඈතින් ඉන්න කෙනෙකුට පේන්නේ ගිනි වලල්ලක් වගේ. හැබැයි මේ ගිනි බෝල කරකවන එක නවැත්තුවාම පේනවා ගිනි බෝල කිහිපයක් වේගෙන් කරකවනකොට තමයි අර ස්වරූපය පේන්නේ. එතකොට වේගෙන් කරකවනකොට ගිනි වලල්ලක් හැටියට පෙනෙන එක ඒක සම්මුතිය. ඒ වලල්ලක් කියලා කිව්වොත් ඒක ඇත්ත පේන්නේ විදියට. හැබැයි මේ පෙනෙන දේ තුල ඇතුළට බැස්සහම පේන පරමත්තේ තමයි එතන ගිනි බෝලයක් හෝ දෙකක් තමයි වේගෙන් කරගෙනකොට තමයි ඒ විදියට පේන්නේ. එතකොට නිවැරදි දේ තමයි අර පරමත්තේ කියන එක. සම්මුතිය බොරු නෙවෙයි. සම්මුතියත් ඇත්ත සම්මුතියට අනුව. ලෝකයාගේ විවහාරයට අනුව ඒක ඇත්ත. නමුත් ඒකේ තුල තිබෙන ගැඹුරු ස්වභාවය තමයි පරම ඇත්ත පරම සත්‍ය බවට පත් වෙන්නේ. යම් කෙනෙක් ගෙයක් දැකලා කියනවා මේ මගේ ගෙදර. එතකොට කෙනෙක් කියනවා ඔතන කොහෙද ගෙයක් තියෙන්නේ? අනිත් කෙනා කියනවා ඔතන පේන්නේ නැද්ද ඔය තියෙන ගෙයක් තමයි. එතකොට ගෙයක් තියනවා කිව්වත් ඒකත් ඇත්ත, ගෙයක් නැහැ කිව්වත් ඒකත් ඇත්ත. ගෙයක් තියනවා කිව්වොත් ඒ ඇත්ත මොන ඇත්තක්ද? සම්මුති ඇත්තක්. ලෝක විවහාරේ ඉන්නකොට පේනවා ගෙයක් තියනවා කියලා. ගෙයක් නැහැ කිව්වොත් ඒකත් සත්‍යයක්. ඒකට කියනවා පරමත්ත සත්‍ය කියලා. ඒකේනා දකින්නේ අර ගෙයක් හැටියට නෙවෙයි, gedara කොටස් වශයෙන් බෙදනවා ඒකේනා. ඒ gedara මුල් ස්වභාවය ගන්නවා. මුලින් තිබුණේ හිස් ඉඩමක්. ඒ ඉඩමට කොටස් ගෙනල්ලා සිමෙන්ති ගෙනල්ලා ගල් ගෙනල්ලා වැලි ගෙනල්ලා බාසුන් නැහැ කෙනෙක් ඇවිල්ලා සිමෙන්ති අනලා ගඩොල් තියලා ප්ලෑන් එක බලලා ඒ විදියට තමයි හදන්නේ. ඒ හැදුවට පස්සේ gedara කියලා කිව්වත් ඒ gedara හදන්න හේතු වෙච්ච කරුණු ටික ගත්තාම හිස් දෙයක් තමයි තියෙන්නේ.
එතකොට අන්න ඒ ගැඹුරින් දකින්න ස්වභාවය තමයි පරමත්තය කියලා කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කිසි කෙනෙක් අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි දතයුතු ධර්මාවබෝධයේ පිණිස ඉවහල් වන චිත්ත චෛතසික රූප නිබ්බාන කියන සතර පරමාර්ථ ධර්ම පිළිබඳව තේරුම් ගන්නවා නම් ඉගෙන ගන්නවා නම් දැනුමක් ඇති කර ගන්නවා නම් අන්න ඒ දැනුම ඇති කර ගැනීමම 이르දියක්. එතකොට අභිධර්ම පිටකය පරිශීලනය කිරීමෙන් ඔබ හොඳට අභිධර්මය ගැන දන්නවා නම් ඔබ තුල ඒ 이르දිය තියෙනවා. ඊළඟ දෙවෙනි එක තමයි පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි. පිරිසිඳ දැනගත යුතු දේ දැන ගැනීම 이르දියක්. එතකොට පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි කියලා කියන්නේ දුක පිළිබඳව හොඳට තේරුම් ගැනීම 이르දියක්. චතුරාර්ය සත්‍යයේ දුක නැත්නම් දුක්ඛාර්ය සත්‍ය ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං යනාදී වශයෙන් මේ දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවානේ. අන්න ඒ දුක පිළිබඳව පෙන්නලා තියෙන කාරණා ඔස්සේ ගිහිල්ලා දුක දුකක් හැටියටම යම් කිසි කෙනෙකුට වටහා ගන්න පුළුවන් නම් තේරුම් ගන්න පුළුවන් නම් ඒක 이르දියක්. එතකොට අපි දුක දුක හැටියට දකින්න උත්සාහ කරන්න ඕන. ඊළඟට පහතබ්බේසු ධම්මේසු පහන සිද්ධි. පිරිසිඳ දැනගත යුතු දේ දැනගත්තාම ඒ කියන්නේ දුක දුකක් හැටියට හොඳට පිළිවෙලට තේරුම් ගත්තාම ඊළඟට දුකට හේතුව පිළිබඳව අපිට බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. ඒ තමයි තණ්හාව. යායන් තණ්හා පෝනෝ භවිකා පුනර්භවයට හේතුව තණ්හාවයි. අන්නේ තණ්හාව කියන කාරණාව නැත්නම් චතුරාර්ය සත්‍යයේ දෙවෙනි කාරණාව. සසරේ පැවැත්මට හේතු වෙන්නේ තණ්හාව. ඒ තණ්හාව පිළිබඳව බුදුහාමුදුරුවෝ පෙන්වුවේ කුමක්ද? එය ප්‍රහාණය කළ යුතුයි, නැති කළ යුතුයි. එතකොට පහතබ්බේසු ධම්මේසු පහන සිද්ධි. ප්‍රහීන කළ යුතු ඒ තණ්හාව ප්‍රහීන කිරීම 이르දියක් හැටියට පෙන්වුවා. ඊළඟට සච්චිකාතබ්බේසු ධම්මේසු සච්ච කිරියා සිද්ධි. සාක්ෂාත් කරගත යුතු. දැන් තණ්හාව දුරු කළ යුතුයි. තණ්හාව දුරු කිරීමෙන් අත්වෙන්නේ කුමක්ද? නිර්වාණයයි. එතකොට අපි සාක්ෂාත් කරගත යුත්තේ කුමක්ද? නිවනයි. අන්න ඒ නිවන චතුරාර්ය සත්‍යයේ තුන්වෙනි කාරණාව දුක, දුකට හේතුව, දුක නැති කිරීම. ඒ දුක නැති කිරීම කියන තැනදී සාක්ෂාත් වෙන්නේ නිර්වාණය. අන්නේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම 이르දියක් හැටියට පෙන්වනවා. ඊළඟට භාවේ තබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි. ඒ චතුරාර්ය සත්‍යයේ තුන්වෙනි කාරණාව එහෙම නැත්නම් සලසා ගත යුතු නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා භාවේ තබ්බේසු ධම්මේසු ගොඩනැගිය යුතු, භාවිතා කළ යුතු, ප්‍රගුණ කළ යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ත්‍රිශික්ෂා ප්‍රගුණ කිරීම 이르දියක් හැටියට පෙන්වනවා. එතකොට ශාසනික වශයෙන් කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කල්පනා කරනකොට 이르දි පහක් තියෙනවා. ඒ 이르දි පහ උඩින් යන එකක්වත් ජලය ඇවිදගෙන යන එකක්වත් නොපෙනී යන එකක්වත් නෙවෙයි. ඒවාට නෙවෙයි අපිට මහන්සි ගන්න කියලා තියෙන්නේ. ඒවා මේ බුදුදහම ඉගෙන ගත්ත අයට විතරක් නෙවෙයි අන්‍ය තීර්ථකයන්ටත් කරන්න පුළුවන් වැඩ. උඩින් යනවා කියන එක ඕනෑම කෙනෙකුට හිත දියුණු කරගත්තාම කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ගඟින් එගොඩ වෙන්න බලාගෙන ඉන්නකොට අන්‍ය තාපසවරේ කීර්දිය පෑවා.
ඒ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කළේ හිත යම් කිසි විදියකට දියුණු කළා නම් ඒ කෙනාට අර කියන ලාමක 이르දි ඇති කරගන්න පුළුවන්. ඒක නෙවෙයි අපේ අරමුණ. අපේ අරමුණ හැටියට බුදුහාමුදුරු පෙන්වුවේ අපි යන්න ඕන කොතනටද කියන එක බුදුහාමුදුරු පෙන්වුවේ අපි උපදවාගත යුතු 이르දිය හැටියට පෙන්වුවේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන සතර පරමාර්ථ ධර්ම දැන ගැනීම, දුක දුක හැටියට දැන ගැනීම, ඊළඟට ඒ දුක නැති කරන්න නම් ප්‍රහීන කළ යුතු තණ්හාව ප්‍රහීන කිරීම, තණ්හාව ප්‍රහීන කිරීමෙන් සලසාගත යුතු නිවන සලසා ගැනීම, ඒ නිවන සලසා ගැනීම සඳහා භාවිතා කළ යුතු සීල සමාධි ප්‍රඥා හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවිතා කිරීම තමයි 이르දි හැටියට පෙන්වන්නේ. එතකොට පොදුවේ ගත්තාම බුදුදහමට අනුව බොහෝම සුළු පිරිසකට අති දුෂ්කර ලෙස සලසා ගන්න පුළුවන් ලබාගත යුතුම වටිනාම 이르දිය තමයි නිර්වාණය කියලා කියන්නේ. එතකොට ඔන්න ඔය නිර්වාණය තමයි මේ 이르දිපාදවලදී 이르දි කියලා හඳුන්වන්නේ. දැන් අපි කතා කරන්නේ සතර 이르දිපාද ගැන. එතකොට මෙච්චර වෙලා මේ අපි කතා කළේ 이르දි ගැන. ඊළඟට දැන් 이르දිපාද. දැන් 이르දි ගැන අපි ඉගෙන ගත්තා. කෙටියෙන් කිව්වොත් මොනවද මේ 이르දි? අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි, පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි, පහතබ්බේසු ධම්මේසු පහාන සිද්ධි, සච්චිකාතබ්බේසු ධම්මේසු සච්චි කිරියා සිද්ධි, භාවේතබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි. එතකොට සතර පරමාර්ථ ධර්ම පිළිබඳවත් චතුරාර්ය සත්‍ය පිළිබඳවත් තමයි අවබෝධ කරගන්න කියලා මෙතනදී කියන්නේ. එතකොට ඔන්න ඔය 이르දීන් ලබන්න නම් 이르දිපාද පාද කියලා කියන්නේ එතන එය ලබා ගැනීම සඳහා උපකාරී වන කියන අදහස. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් මේ කියපු 이르දීන් වලට යන්න ලේසි නෑ. චිත්තචෛතසික රූප නිබ්බාන කියන සතර පරමාර්ථ පිළිබඳව තේරුම් ගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. අභිධර්මය අමාරුයි කියන්නේ ඒකනේ. අභිධර්මය ගැඹුරුයි කියන්නේ ඒකනේ. ඒක අපහසු කාර්යයක්. ඊළඟට දුක දුක හැටියට වටහා ගන්නවා කියන එක අපහසු කාර්යයක්. මේ තණ්හාව ප්‍රහීන කරනවා කියන එක අපහසු දුෂ්කර කාර්යයක්. නිවන සලසා ගන්නවා කියලා කියන්නේ අපහසු දුෂ්කර කාර්යයක්. ඒ නිවන සලසා ගැනීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කරනවා කියලා කියන්නේ අපහසු දුෂ්කර කාර්යයක්. එතකොට අපහසු දුෂ්කර කාර්යයක් සිද්ධ කරගන්න පහසුවක් සපයන උපකාරයක් සපයන කියන අදහස තමයි 이르දිපාද කියලා කියන්නේ. උපමාවකින් දැක්වුවොත් සාගරයේ ගමන් කරන්ඩ රටකින් තව රටකට මේ සමුද්‍රය තරණය කරන්න පීනගෙන යන්න ගියොත් ඒක දුෂ්කරයි. ඒ දුෂ්කර ගමන පහසු කරනවා නැවක් උපයෝගී කරගෙන යන්න පුළුවන් නම්. ඊළඟට අහසේ අපිට යනවා කියන එක දුෂ්කරයි, අහසේ යන්න බෑ. ඒ යන්න බැරි නිසා ඒ දුෂ්කර ගමන පහසු කරනවා ගුවන් යානාවක ගියාම යන්න ලේසි. කොළඹ ඉඳලා යාපනයට යන්න ඕන නම් දුරකට යන්න ඕන නම් පයින් යන එක දුෂ්කරයි. වාහනයක් ගත්තට පස්සේ වාහනෙන් යන්න ලේසි. අන්න ඒ වගේ අර සඳහන් කරපු බුදුදහම තුල උගන්වන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු අන්න ඒ වටිනා 이르දි සලසා ගැනීම පිණිස උපකාර වන කියන අදහස තමයි 이르දිපාද කියලා හඳුන්වන්නේ. අන්න එහෙම 이르දිපාද හතරක් තියෙනවා. අන්න ඒවට තමයි සතර 이르දිපාද කියලා කියන්නේ. මොනවද මේ සතර 이르දිපාද? දැන් අපි 이르දි කියන්නේ මොනවද කියලා ඉගෙන ගත්තා. 이르දිපාද කියන්නේ මොනවද කියලා ඉගෙන ගත්තා. දැන් ඒ 이르දිපාද හතර ගැන තමයි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි 이르දිපාදේ තමයි චන්දිද්දිපාද.
ඡන්දය නම් වූ 이르දිපාදය. ඒ කියන්නේ සාක්ෂාත් කරගත යුතු නිර්වාණය සඳහා යොමු වීම පහසු කරන මාර්ගඵල අවබෝධ කර ගැනීම පිණිස හේතු වන පළවෙනිම 이르දිපාදය තමයි ඡන්දය කියලා කියන්නේ. ඡන්ද කියන වචනේ තේරුම මොකක්ද? ඡන්ද කියලා කියන්නේ කැමැත්ත, ආසාව, උවමනාව කියන අදහස. එතකොට දැන් අර මුලින් සඳහන් කරපු ශාසනික 이르දි පහ, එවන නැත්නම් බුදුදහම තුල උගන්වන 이르දි පහ සලසා ගන්න යම් කිසි කෙනෙකුගේ හිත තුල ඡන්දයක් තියෙන්න ඕන. ඡන්ද කියන්නේ කැමැත්ත, ආසාව. ඒක එක එක විදියට වෙනස් වෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ඡන්ද කියන වචනේ විවිධ තැන්වලට විවිධ විදියට භාවිත කරනවා. දේශපාලනික වශයෙන් ඡන්ද දෙන්න යනවා කියලා කියන්නේ ඒත් කැමැත්ත පළ කරන්න යනවා කියන එකයි. ඊළඟට තවත් තැනක බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය ඡන්ද කියන දේම ඡන්දා ගතින් ගච්ඡන්තෝ පාපකම්මං කරෝති. ඡන්දයෙන් අගති වීම පාප කර්ම කරන්න ප්‍රධාන හේතුවක්. ආසාව, කැමැත්ත. එතකොට දැන් මේ 이르දි පාදවලට අනුව ඡන්දය කියලා කියන්නේ මොන ඡන්දයක්ද? මොකකට ආසාවක්ද? අර සඳහන් කරපු නිවන සලසා ගැනීම පිණිස චිත්තචෛතසික රූප නිබ්බාන කියන සතර පරමාර්ථ ධර්ම තේරුම් ගැනීමේ ආසාව, උවමනාව. ඊළඟට දුක දුක හැටියට තේරුම් ගැනීමේ ආසාව. ප්‍රහීන කළ යුතු තණ්හාව ප්‍රහීන කළ යුතුයි කියන ආසාව. සලසාගත යුතු නිවන සලසාගත යුතුයි කියන ආසාව. වැඩිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි කියන ආසාව. අන්න ඒ ආසාව, අන්න ඒ කැමැත්ත, අන්න ඒ ඡන්දය තමයි මේ 이르දිපාද තුලදී ඡන්දිද්දිපාද කියලා හඳුන්වන්නේ. එතකොට ඒකට කැමැත්ත තියෙන්න ඕන. ඇස පිනවන්න කැමති කෙනා ඒ පැත්තෙන් යනවා. කන පිනවන්න කැමති කෙනා ඒ පැත්තෙන් යනවා. හැබැයි ඒ ඡන්ද පිළිබඳව කල්පනා කරනකොට ඒ ඡන්දය ඔය පංචකාමයන් පිනවීම පිණිස තියෙන ඡන්දය කවදාකවත් අවසන් වීමක් වෙන්නේ නැහැ. ඒ කැමැත්ත පස්සේ දුවන තරමටම සිද්ධ වෙන්නේ දුක උරුම වෙන එක. ඇස පිනවන එකේ අවසානයේ තියෙන දුක. කන පිනවන එකේ අවසානයේ තියෙන දුක. එතකොට ඔය ආසාවල් කැමැත්ත කියලා අපි මේ අනිකුත් අංශවලදී යන කැමැත්ත තුල ඡන්දය තුල තියෙන්නේ දුකක් ඇති කර ගැනීම. හැබැයි මේ ඡන්දය ඒ ඡන්දයත් එක්ක සමාන කරන්න, ලං කරන්න, මිශ්‍ර කරන්න බෑ. අපි දන්නවා සමහර මිනිස්සු කියනවා හාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ ඡන්දය නැති කරන්නනේ කියලා තියෙන්නේ. ඇලීම, බැඳීම නැති කරන්න කියලානේ තියෙන්නේ. ඔය නිවනටත් ඉතින් තියෙන්නේ ඇලීමක්නේ, බැඳීමක්නේ. ඒ නිවනට තියෙන ඇලීම, බැඳීමත් හොඳ නෑනේ කියලා කියනවා. හොඳට මතක තියාගන්න, නිවනට ඇලීම නිවනට හේතුවයි. නිවනට බැඳීම නිවනට හේතුවයි. එතකොට කැමැත්ත කියන එක නැතුව ඒ තැනට යන්න බෑ. තමන් බලාපොරොත්තු වන දේවල් තියෙන්න පුළුවන්. ඒ තැන්වලට යන්න කැමැත්ත කියන එක තියෙන්න ඕන. එතකොට නිවන් දකින්නත් කැමැත්ත කියන එක තියෙන්න ඕන. මහාන වෙන්නත් කැමැත්ත කියන එක තියෙන්න ඕන. මහානකම තුල රැඳී ඉන්නත් කැමැත්ත කියන එක තියෙන්න ඕන. ඡන්දය තියෙන්න ඕන. එතකොට මේ ඡන්දය කියන එක පටලව ගන්න එපා. නිවැරදි තැනට ඇති කරගන්න ඡන්දය නිවැරදි ප්‍රතිඵල ඔබට ගෙනල්ලා දෙනවා. ඒ ආශාවල් තියෙන්න ඕන. ඒ ආශාවල් ප්‍රගුණ කරන්න ඕන. එතකොට මේ මොන ආශාවල්ද කියන්නේ? අර කියපු 이르දීන් ලබා ගැනීමේ ආශාව. නිවන සලසා ගැනීමේ කැමැත්ත. තමන්ගේ හිත තුළ ඔන්න ඔය නිවන සලසා ගන්නවා කියන කැමැත්ත ඇති කරගන්න පුළුවන් නම් ඒ කැමැත්තම තමන්ව නිවනට ගෙන යන්න ලොකු ශක්තියක් බවට පත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. දැන් බලන්න ඔය ඡන්දිද්දිපාදයෙන් නැත්නම් ඡන්දේ නැමැති 이르දිපාදයෙන් නිර්වාණය සාක්ෂාත් කරගත්තු සියලු කෙලෙස් ප්‍රහීන කරපු රහතන් වහන්සේ නමක් තමයි රට්ඨපාල මහරහතන් වහන්සේ. රට්ඨපාල මහරහතන් වහන්සේ කුරු රට චුල්ලකොට්ටිත කියන නියම් ගමේ හිටියේ එක්තරා සිටුවරයෙක්ගේ පුතෙක්.
මහා ධනවත් සිටුවරෙක්. ඒ මහා ධනවත් සිටුවරයාගේ පුතා රට්ටපාල කියන නමට යොමුනේ නම වැටුනේ දුර්භික්ෂ සමයක් උදා වුණත් මුළු රටටම කන්න දෙන්න පුළුවන් හැකියාවක් තිබිච්ච නිසා. රට්ටපාල හාමුදුරුවෝ. එතකොට මේ රට්ටපාල තරුණයා මේ පුතා බුදුරජාණන් වහන්සේ මේ චුල්ලකොට්ටිත කියන නියම්ගමට වැඩම කරලා ධර්මය දේශනා කරපු වෙලාවක ඒ බණ අහන්න යනවා. කවුද මේ යන්නේ? රට්ටපාල පුතුණුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරලා රට්ටපාල තරුණයාගේ මේ පුතාගේ හිතේ පැවිදි වීමේ උවමනාව සහ නිවන සලසා ගැනීමේ උවමනාව, ආසාව, ඡන්දය ඇති වෙනවා. ඇති වෙලා රට්ටපාල මොකද කරන්නේ? ගෙදර ගිහිල්ලා අම්මටයි තාත්තටයි තමන්ගේ හිතට ඇතිවෙච්ච ආසාව ප්‍රකාශ කළා. එකම පුතා මහා ධනයක් තිබුණා. තමන්ට ඇතිවෙච්ච අදහස, ආසාව, ඡන්දය ප්‍රකාශ කළා. අම්මටයි තාත්තටයි කියනවා, අම්මේ තාත්තේ අද අපේ ගමට බුදුහාමුදුරුව වැඩම කරලා මනහර ධර්ම දේශනාවක් පැවැත්තුවා. ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා මම පුදුම විදියට පැහැදුණා. මට ආශාවක් ඇති වුණා අම්මේ, මට ආශාවක් ඇති වුණා තාත්තේ බුදුහාමුදුරු ළඟ මහාන වෙලා නිවනින් සැනසෙන්න. නිවන් දැකීම සඳහා යොමු වෙන්න ආශාවක්, ඡන්දයක් මට ඇති වුණා. අම්මේ මට මහාන වෙන්න අවසර දෙන්න. මොකද බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා රට්ටපාල තරුණයා ඉල්ලනවා බුදුහාමුදුරනේ මාව මහාන කරන්න. බුදුහාමුදුරුව ප්‍රකාශ කළා ගිහිල්ලා දෙමව්පියන්ගෙන් අවසර අරගෙන ආවොත් මහාන කරන්න. දැන් රට්ටපාල මොකද කළේ? ගෙදර ගිහිල්ලා අම්මටයි තාත්තටයි කියලා ඉල්ලනවා මට පැවිද්දට අවසර දෙන්න. අම්මයි තාත්තයි අවසර දුන්නේ නැහැ. මොකද හිටපු එකම පුතා මහා ධනේක උරුමකාරයා. අම්මයි තාත්තයි පුතාට කියනවා, පුතේ මොකටද ගිහිල්ලා මහාන වෙන්නේ? ගෙදරට වෙලා සැප විඳින්න. ඔයාට මොනවද තියෙන අඩුපාඩු? ඕන තරම් සල්ලි තියෙන, මුළු රටටම කන්න දෙන්න පුළුවන් ඔයාට. ඒ තරම් ධනයක් ඔබ සතුව තියෙනවා. මොකටද මහාන වෙන්නේ? මහාන වෙන්න යන්න ඕනේ ඔන්න ඔහෙ ගෙදරට වෙලා ඉන්න කියලා කියනවා. රට්ටපාල පුතුණුවන් මොන තරම් ආසාවක් ඇති කරාද කියනවනම් ඒ ආසාව සලසා ගන්න මොහොත දක්වාම බලවත් ඡන්දයකින් හිටියා. ඒ කියන්නේ පැවිදි වෙන්නම ඕන, නිවන් දකින්නම ඕන. ඒ තරමටම ආසාව. කොච්චර දුරට ඒ තදබල ආසාවක්ද තිබුණේ කියලා කියනවා නම් අරගලයක් කළා මහාන වෙන්න ඉඩ දෙන්න කියලා. අම්මටයි තාත්තටයි කියනවා, අම්මේ තාත්තේ මට බුදුහාමුදුරු ළඟ ගිහිල්ලා මහාන වෙන්න අවසර දෙන්නේ නැත්තම් මං මෙතෙන් පටන් කෑම කන්නෙත් නෑ, වතුර පොදක්වත් පිපාසයට බොන්නේ නෑ. මම උපවාස කරනවා. කන්නෙත් නෑ, බොන්නෙත් නෑ. දැන් රට්ටපාල තරුණයා උපවාසයක මහාන වෙන්න අවසර දෙන්න කියලා. අම්මයි තාත්තයි කල්පනා කරනවා මොකද්ද මේ පුතාට උනේ? විවිධ උපක්‍රම භාවිත කළා. රට්ටපාලගේ යාළුවලව කියෙව්වා. යාළුව ඇවිල්ලා කියනවා මොකක්ද ඔයා මේ කරන්නේ? මෙච්චර ඔයාට සල්ලි තියෙනවා, සතුටෙන් ඉන්න පුළුවන්. අපි මේ ඉන්නේ, අපිත් එක්ක විනෝදෙන් ඉමු. මොකටද මේ බුදුහාමුදුර ළඟ මහාන වෙන්න උවමනාවක් ඇති කරගෙන තියෙන්නේ? ඒ නිසා අපි ගෙදර ඉමු. අපි මේ ධනය තියෙන ඕන තරම්. කොච්චර කිව්වත් රට්ටපාල තරුණයාගේ හිත වෙනස් කරන්න බැරි වුණා. ඒ තරමටම ආසාව තිබුණා. ඒ තරමටම කැමැත්ත තිබුණා අර ශාසනික අධිගමනයන් ලබන්න. ඒක ඡන්දය. ඒ ආසාවල් කැමැත්ත ආවහම ඒක බිඳින්න ලේසි නෑ. වරදටත් එහෙමම තමයි. වැරදි දේවල් වලට ආසාවක් ඇති වුණොත්, කැමැත්තක් ඇති වුණොත් ඒක තමයි ඇබ්බැහිය. එතනින් මහ විනාශයක් වෙන්නේ. එතකොට ඔය ඇබ්බැහි විය යුතු මේ ශාසනික අධිගමනයන් ලබන්න ඇබ්බැහි වුණාට කිසිදු වරදක් නැහැ. ඒ කැමැත්තේ ආසාව තියෙන්න ඕන. රට්ටපාල තරුණයා තුළ ඒක තිබුණා. කොච්චර කිව්වත් ඇහුවෙම නැහැ. පැවිදි වෙන්න අවසර දෙනකන් උපවාස කළා. යාළුවෝ ටිකම දෙමව්පියන්ට ගිහින් කියනවා, අම්මේ තාත්තේ මේ රට්ටපාලට කියලා හරියන්නේ නැහැ. මෙයා ඉන්නෙම එක අදහසක. මෙයාගේ ආශාව තියෙන්නෙම මහාන වෙන්න. මෙයාගේ ආශාව තියෙන්නෙම
ශාසනික අධිගමනයන් ලබන්න. මේ යාළුවෝ ටික අම්මටයි තාත්තටයි කියනවා මෙයා මහාන වෙන්නේ නැතුව ගෙදර හිටියොත් නොකා නොබී මැරිලා වුණත් යයි. මෙයා මැරෙනවට වඩා හොඳයි මහාන වෙන්න අවසර දෙන්න. අම්මයි තාත්තයි කල්පනා කරන ඇත්ත තමයි. ජීවිතයක් නැති වෙලා යනවට වඩා හොඳයි රට්ටපාල කැමති දේ කරන්න අවසර දෙන එක. අම්මයි තාත්තයි මොකද කළේ? රට්ටපාලට මහාන වෙන්න අවසර දුන්නා. නැගිටලා සතුටු සිතින් කෑම ටික කාලා වතුර ටික බීලා ශක්ති සම්පන්නව දෙමව්පියන්ගේ අවසරයත් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මහාන වුණා. පැවිදි බිමට පත් වෙලා උපසම්පදාවට පත් වෙලා රට්ටපාල හාමුදුරුවෝ ඒත් ආශාව ඉවරුනේ නැහැ. මහාන වෙන්න විතරක් නෙවෙයි ආශාව තිබුණේ. නිවන සලසා ගන්න ආශාව තිබුණා. මහණුනා කියන්නේ එක්තරා පියවරක් ලැබුවා කියන එකයි. එතනින් එහා ගමන යන්න ඕන. ඉතින් මොකද කළේ? නිර්වාණය සලසා ගන්න මොහොත දක්වා සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලය සලසා ගැනීමේ මොහොත දක්වාම වීරවන්තව කටයුතු කළා. ඒ ඡන්දය නිසා. ඒ ඡන්දය කැමැත්තෙන් රට්ටපාල හාමුදුරුවන්ට පුළුවන්කම ලැබුණා සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙන්න. අන්න එක තමයි ඡන්දිද්ධිපාද. බලන්න, නිවන සලසා ගැනීම නම් වූ 이르දියට උපකාරී වන කැමැත්ත අපි ළඟ තියෙන්න ඕන. ඒක ඇති කරගන්න ඕන. ඊළඟට විරිද්ධිපාද, නිවන නම් වූ 이르දිය සලසා ගැනීමට උපකාර වන වීරය, සම්‍යක් ප්‍රධාන වීරය, නෝපන් අකුසල් නූපදවීම, උපන් අකුසල් දුරු කිරීම, නූපන් කුසල් ඉපදවීම, උපන් කුසල් වඩා වර්ධනය කර ගැනීම. අන්න ඒ වීරය ක්‍රියාත්මක කරනවා නම් ඒ වීරය නිවන නම් වූ 이르දිය ලබන්න උපකාරයක්. ඊළඟට චිත්තිද්ධිපාද කියලා කියන්නේ මොකක්ද? චිත්තිද්ධිපාද කියලා කියන්නේ මේ සඳහන් කරපු සතර පරමාර්ථ ධර්ම අවබෝධ කරගත යුතුයි. දුක දුක හැටියට වටහා ගත යුතුයි. දුකට හේතු වෙච්ච තණ්හාව ප්‍රහීන කළ යුතුයි. තණ්හාව ප්‍රහීන කිරීමෙන් ලබාගත යුතු නිවන ලබාගත යුතුයි. නිවන ලබා ගැනීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙවත් සීල සමාධි ප්‍රඥා තුල ගමන් කළ යුතුයි කියන සිතම ඇති කරගත්තා. ඒ తত্ত্বය, ඒ ප්‍රතිඵලය ලැබෙන තුරුම හිත එයට සූදානම් කිරීම තමයි චිත්තිද්ධිපාද කියලා කියන්නේ. සමහර වෙලාවට අරමුණ නොලබාම හිතේ ඒ උවමනාව නැති වෙලා යනවා. නැවත වතාවක් කාමයන්ට නැවෙනවා. 이르දිය අමතක වෙනවා. යන්න ඕන තැන අමතක වෙනවා. අන්න එහෙම විවිධ හේතුන් නිසා කාමයට බරව හෝ විවිධ හේතුන් නිසා හිත දුර්වල කරගන්න නැතුව චිත්ත ශක්තිය ප්‍රබල සිතක් ගොඩ නගා ගැනීම, හොඳ ශක්තිමත් සිතක් ගොඩ නගා ගැනීම අපට නිවන සලසා ගන්න හේතුවක් වෙනවා. ඒක තමයි චිත්තිද්ධිපාද කියන්නේ. ඊළඟට විමංසිද්ධිපාද කියලා කියන්නේ අපායේ සතර අපායේ දුක විමසීම. අපාය භය පච්ච වෙක්ඛනතා. සතර අපායකට වැටුනොතින් මට මොකක්ද වෙන්නේ කියලා ඒ සතර අපායෝත්පත්තියක විඳින්න වෙන දුක පිළිබඳව විමසීම. ඊළඟට සංසාර ගමන තුල තිබෙන යථා ස්වභාවය පිළිබඳව විමසීම. සුගතියක ඉපදුනත් දුගතියක ඉපදුනත් මේ කොතැනක ඉපදුනත් උරුම වෙලා තියෙන්නේ මොකක්ද? මනුස්ස ලෝකෙ ඉපදුනත්, දිව්‍ය ලෝකෙ ඉපදුනත්, බ්‍රහ්ම ලෝකෙ ඉපදුනත්, මොන රජසැප ලැබුණත් ඒවයි යථා ස්වභාවය කුමක්ද? අන්න ඒ විදියට සතර අපායේ දුක භයානකකම, සංසාරයේ තිබෙන දුක භයානකකම විශාලත්වය, ඒ ස්වභාවය පිළිබඳව විමසීම අර නිවන සලසා ගැනීමට උපකාරයක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වනවා. එතකොට අපි දැන් මේ කල්පනා කළ යුතුයි
නිවන සලසා ගැනීම පිණිස උපකාර වන ඡන්ද, විරිය, චිත්ත, විමර්ශ, උවමනාව, ඒ වගේම වීර්ය, ඒ උවමනාවටත් වීර්යයටත් බර වුණු සිත සහ සංසාර ගමන තුල සතර අපායේ තිබෙන දුක පිළිබඳව විමසීම. මෙන්න මේ කාරණා ඔබට ප්‍රගුණ කරන්න පුළුවන් නම්, පොහොසත් කරන්න පුළුවන් නම්, දියුණු කරන්න පුළුවන් නම්, ඒ දියුණු කිරීම, ප්‍රගුණ කිරීම, පෝෂණය කිරීම අපට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් නිර්වාණය සලසා ගැනීමට ප්‍රබල සාධකයක් බවට පත් වෙනවා. එතකොට මේ ධර්මානුශාසනාව ඔස්සේ අද ඔබට පැහැදිලි කළේ, කාලයට ගැළපෙන පරිදි ඔබේ සිත යොමු කරන්න උත්සාහ කළේ මෙන්න මේ නිවන නම් වූ වටිනාම උතුම්ම 이르දිය සලසා ගැනීමට උපකාර වන ඒ වටින කාරණා පිළිබඳව හිත යොමු කිරීමටයි. ඒ නිසා මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරලා අත්පත් කරගත් සකල කුසලානිසංස ඒ දැනුම ඔබට 이르දිපාද තුලින් 이르දීන් ලබන්න, සලසා ගත යුතු නිවන සලසා ගන්න, ප්‍රගුණ කළ යුතු දේ ප්‍රගුණ කරන්න, අභිඤ්ඤයේසු ධම්මේසු අභිඤ්ඤා සිද්ධි, සතර පරමාර්ථ ධර්ම පිළිබඳව දත යුතු දේ දැන ගැනීම පිණිසම වේවා. පරිඤ්ඤයේසු ධම්මේසු පරිඤ්ඤා සිද්ධි, දුක දුක හැටියටම පිරිසිඳ දැන ගැනීම නම් වූ 이르දිය පිණිසම වේවා. පහතබ්බේසු ධම්මේසු පහාන සිද්ධි, ප්‍රහීන කළ යුතු තණ්හාව ප්‍රහීන කිරීම නම් වූ 이르දිය ඇතිකර ගැනීම පිණිසම මේ ධම් දෙසුම හේතු වේවා. සච්චිකාතබ්බේසු ධම්මේසු සච්චි කිරියා සිද්ධි, සාක්ෂාත් කරගත යුතු නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිසම වේවා. භාවේ තබ්බේසු ධම්මේසු භාවනා සිද්ධි, ඒ නිවන සලසා ගැනීම පිණිස හේතු වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙවත් සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කිරීම පිණිසම හේතු වේවා. මේ 이르දීන් ලබලා පරම සැනසුම වටිනාම 이르දිය මේ ලෝකේ බොහොම සුළු පිරිසක් ලබන, දුෂ්කරව ලබන පරම සැනසුම උතුම් නිවන සලස ගන්න මේ උතුම් දම් දෙසුම ඔබට, අපට, රටට, ලොවට යහපත පිණිසම පවතිවා කියලා ප්‍රාර්ථනා කරන්න. මෙපින් බලෙන් අපි කාටත් ගෞතම බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය සිද්ධ වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඉතාලියේ පදිංචිව සිටින පී රෝහිණී මහත්මිය. එතුමිය බලාපොරොත්තු වෙනවා මීට වසර 24කට පමණ පෙර මිය පරලෝ සැපත් ආදරණීය මෑණියන් ජී.ජී. සෝමාවතී උපාසිකා මාතාව සිහිපත් කරගෙන එතුමියට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම මීට වසර 9කට පමණ පෙර මිය පරලෝ සැපත් පී ෆ්‍රැන්සිස් පියානන් සිහිපත් කරගෙන එතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්න. වසර 28කට පමණ පෙර මිය පරලෝ සැපත් ආදරණීය සහෝදරයා පී සරත් මහත්මයා සිහිපත් කරගෙන එතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම පී රෝහිණී මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයාගේ මිය පරලෝ සැපත් දෙපාර්ශවයේම දෙමව්පියන් ඇතුළු නමින් මිය ගිහිල්ලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිත මිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් වෙත්නම් ඒ හැමෝම සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නම් සඳහන් කළ නොකළ නමින් මිය ගිය සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනා නමින් මිය ගිහිල්ලා පින් අපේක්ෂාවෙන් ඉන්න සියලු දෙනාටත් රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අභීතව කටයුතු කරලා පවත්වී වදාළ මහසඟරුවනට ජාතික
වීරයන්ට, යුද බිමේ මියගිය වීරෝදාර රණවිරුවන්ට, සුනාමි වගේ ස්වභාවික විපත් නිසා, පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා, වසංගත රෝගී තත්ත්වය නිසා මියගිය යම්තාක් පිරිස් වෙතොත් ඒ හැමෝම මෙපින් අනුමෝදන් වේවා. ඒ අයගේ භව ගමන් සුවපත් කරගනිත්වා, සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහෙන් රකේවා. විශේෂයෙන් අද දවසේ මේ උතුම් දම් දෙසුමේ දායකත්වය අරගෙන කටයුතු කළ ඉතාලියේ පදිංචි පී රෝහිණී මහත්මියට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා. දෙවියන්ගේ ධාර්මික රැකවරණයෙන් කරන කියන කටයුතු සාර්ථක වේවා. විශේෂයෙන් එතුමිය බලාපොරොත්තු වන ආකාරයට තිලෝෂන් පුතුණුවන්ට, සූර්යා දියණියට නිදුක් නිරෝගී සුවපත්භාවය දෙවියන්ගේ රැකවරණයෙන් සැලසේවා. කරන කියන අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂා කටයුතු, ආධ්‍යාත්මික කටයුතු දියුණුවෙන් තියුණුවට පත්වේවා. ඒ වගේම නිරතුරුවම මෙබඳු ධර්මානුශාසනා අන්තර්ජාලය හරහා ඔබ වෙත ගෙනෙන වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ පින්වත් ගායන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් නිරතුරුවම ධර්මදේශනා පවත්වන ගෞරවනීය මහසඟරුවනටත් නිදුක් නිරෝග සුවපත්භාවය, කායික මානසික සුවය සැලසේවා. ධර්ම දේශනාව ශ්‍රවණය කරන හැම කෙනෙකුටමත් විශේෂයෙන් රට පුරා ලොව පුරා පැතිර යන මේ භයානක වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට, අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි ලෝවැසි සියලු දෙනාටම දෙවියන්ගේ රැකවරණින් කායික මානසික සුවය වේවා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. බලාපොරොත්තු වෙච්ච පින්කම් ඉතාම හොඳින් සම්පූර්ණ කළා. මේ හැම ආකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් ඔබ අප සියලු දෙනාටම සසර දුකින් එතරව ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලසා ගැනීම පිණිස මෙපින් හේතු වේවා, වාසනා වේවා කියලා සාදු කියලා නිවන් පතන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වූ මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් ගෙන කටයුතු කළේ ඉතාලියේ සිට පී රෝහිණී මහත්මියයි. එතුමියට සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මස ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. ඔබත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කරවා ගැනීමට කැමති නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, imo මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව අදම වෙන් කරවා ගන්න. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.